ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ වගේ නම් මට කියන්න හොඳ. මුලින් මේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් කරලිමු. ඊට පස්සේ බොන්ඩ් මාකට් කරමු වෙලාව බලලා. ම්ම්. මුලින් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් කරමුනේ. ඊට පස්සේ බොන්ඩ් මාකට් කරමු. හරි ෆොරින් එක්ස්චේන්ජ් මාකට් කියන්නේ එතකොට අර එක රටක තියෙන කරන්සි එකක් අපි තව රටක තියෙන කරන්සි එකකින් ප්‍රකාශ කරන එක තමයි ඉතින් ෆොරින් එක්ස්චේන්ජ් මාකට් කියලා කියන්නේ. ඒතකොට මෙතන තියෙන ගොඩක් කරන්සි ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ ඉන්ටර් බැංක් මාකට් එකේ. ඉන්ටර් බැංක් මාකට් කියලා කියන්නේ අර ගොඩක් අර මේජර් බැංක්ස් ඇවිල්ලා ඩීල් කරන්නේ එක බැංක්ස් එක ඒක තමයි ඉන්ටර් බැංක් මාකට් කියලා කියන්නේ. ඉතින් ඒතර ලොකු දෙයක් නැහැ. මේ වේගෙ වැඩි වගේ නම් ඒත් කියන්න. එතකොට තියෙනවා මුලින්ම ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ ඉන්න මේ පාටිසිපන්ට්ස්ලා. එතකොට ඉන්නවා ස්පෙකියුලේටර්ස්, ආබිට්‍රේටර්ස්ලා, ඒ වගේම ට්‍රේඩර්ස්ලා, ඒ වගේම හෙජර්ස්ලා. එතකොට ඒ කියන්නේ සමහර වෙලාවට එකම කෙනෙක්ට එකම කියන්නේ සේම් පර්සන් කෙනෙක්ට වෙන්න පුළුවන් නැත්නම් ආබිට්‍රේටර් කෙනෙක් වෙන්න පුළුවන් මේ වගේ මේ රෝල් හතරම ප්ලේ කරන්න පුළුවන්. හැබැයි බලන්න ඕනේ ඒ කියන්නේ අර මොකද්ද එයාගේ තියෙන ඒ කියන්නේ ඉන්ටෙන්ෂන් එක මොන අරමුණක් වෙනුවෙන්ද එයා කරන්නේ කියන දේත් එක්ක තමයි වෙනස් වෙන්නේ. දැන් ස්පෙකියුලේටර් කෙනෙක් ගත්තොත් ස්පෙකියුලේටර් කෙනෙක් කියන්නේ ගොඩක් ප්‍රොෆිට් මොටිව් එකක් නැත්නම් ප්‍රොෆිට් එකක් වෙනුවෙන්ම තමයි එයා මේ ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේ වැඩ කරන්නේ. මොන හරි දෙයක් කරනවා නම් කරන්නේ. එතකොට they trade in foreign currencies to benefit from the exchange rate fluctuations. ඒ කියන්නේ අර exchange rate එක ෆික්ස් නෑනේ හැමතිස්සෙම ස්ථාවරව නෑ. ඒකේ ගොඩක් fluctuations වෙනස් වීම වෙනවා. එතකොට අර ඒ වගේ දෙයකින් හැමතිස්සෙම අර බෙනිෆිට් එකක් ගන්න නැත්නම් හැමතිස්සෙම ප්‍රොෆිට් එකක් ගන්න තමයි බලන්නේ ස්පෙකියුලේටර් කෙනෙක්. ඒ වගේම තමයි ස්පෙකියුලේටර් කෙනෙක් වුණාම එයා ලොකු රිස්ක් එකක් ගන්නවා. ඒ කියන්නේ අර ටිකක් ඇබ්නෝමල් රිස්ක් එකක් වගේ නිකන් අර unnecessary රිස්ක් එකක් අරගෙන කොහොම හරි ප්‍රොෆිට් එකක් ගන්න තමයි ස්පෙකියුලේටර් කෙනෙක් try කරන්නේ. ඒතර ආබිට්‍රේටර් කෙනෙක් ගත්තොත් ආබිට්‍රේටර් කෙනෙක් සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකක් එයාත් බලන්නේ ප්‍රොෆිට් එකක් ගන්න මොකක් හරි එක්ස්චේන්ජ් රේට් වල තියෙන ඩිෆරන්ස් එකකින් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න නැත්නම් ප්‍රොෆිට් එකක් ගන්න තමයි try කරන්නේ. හැබැයි ආබිට්‍රේටර් කෙනෙක් ඇවිල්ලා ස්පෙකියුලේටර් කෙනෙක් තරම් අර රිස්ක් එකක් ගන්නේ නැහැ. මේ ස්පෙකියුලේටර් කෙනෙක් කියන්නේ නිකන් අර මේ ගැම්බ්ලර් කෙනෙක් වගේ නිකන් සූදු කරන්නේ අන්න ඒ වගේ නිකන් එයා ටිකක් අර ලොකු unnecessary රිස්ක් එකක් අරගෙන කොහොම හරි ප්‍රොෆිට් එකක් ගන්න try කරන්නේ. හැබැයි ආබිට්‍රේටර් කෙනෙක් ගත්තොත් එයා එච්චරම ඒ කියන්නේ එයාත් රිස්ක් එකක් ගන්නවා. එයාට ප්‍රොෆිට් එකක් ගන්න ඕනේ නිසා එයා රිස්ක් එකක් ගන්නවා. හැබැයි කියන්නේ එයා try කරන්නේ ගොඩක් වෙලාවට risk less ප්‍රොෆිට් එකක් ගන්න. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් එක්සාම්පල් එකක් විදිහට කිව්වොත් දැන් මෙහෙම අපි හිතමු ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකේදී දැන් ඔන්න ඔයා ආබිට්‍රේටර් කෙනෙක් නම් ඔයාට ඕන ඔයාගාව තියෙනවා $1 මිලියන්. එතකොට ඔයාට ඔක කන්වර්ට් කරන්න ඕන මුලින්ම මේ ශ්‍රී ලංකන් රුපීස් වලට. එතකොට ආබිට්‍රේටර් කෙනෙක් විදිහට දැන් ඔයාට මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා කියලා හිතුනොත් ඔයා එකපාරේ දේ කරන්නේ නැහැ. ඔයා මුලින්ම ඔයාගේ තියෙන ඩොලර් ටික බ්‍රිටිෂ් පවුන්ඩ් වලට කන්වර්ට් කරනවා. ඊට පස්සේ බ්‍රිටිෂ් පවුන්ඩ් වලින් තමයි ශ්‍රී ලංකන් රුපීස් වලට කන්වර්ට් කරන්න. ඒ වගේ ප්‍රොෆිට් එක ගන්නවා. ප්‍රොෆිට් එක ගන්න try කරාට ආබිට්‍රේටර් කෙනෙක් සාමාන්‍යයෙන් ස්පෙකියුලේටර් කෙනෙක් තරම් ලොකු රිස්ක් එකක් ගන්නෙ නැහැ. රිස්ක්ලෙස් ප්‍රොෆිට් එකකට තමයි හැමතිස්සෙම යන්නේ. ඊට පස්සේ ට්‍රේඩර් කෙනෙක් ගත්තොත් ඔය normally countries අතර imports export කරන එහෙම කෙනෙක් තමයි ට්‍රේඩර් කෙනෙක් කියන්නේ. එතකොට මේ ඉස්සෙල්ලා වගේ එකම කෙනෙක්ට පුළුවන් මේ රෝල් දෙක තුනම ප්ලේ කරන්න. ඊට පස්සේ හෙජර් කෙනෙක් ගත්තොත් හෙජර් කියලා කියන්නේ ටිකක් අර මේ risk mitigating strategy එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට හෙජර් කෙනෙක් කියලා කියන්නේ මේ තියෙන they operate in the foreign exchange market as hedgers to protect themselves against the risk of fluctuations in the foreign exchange rates. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත ස්පෙකියුලේටර් ඒ වගේම ආබිට්‍රේටර් දෙන්නම අපි දැක්කා. ඒ කියන්නේ ඒගොල්ලෝ බලන්නේ foreign exchange market එකේ මොකක් හරි fluctuation එකක් වුණොතින් ඒකෙන් ඒගොල්ලෝ බෙනිෆිට් එකක් ගන්න. කොහොමද හැබැයි හෙජර් කෙනෙක් සාමාන්‍යයෙන් try කරන්නේ දැන් මේ foreign exchange market එකේ එක කියන්නේ fluctuations එක වෙනස්කම් වෙනවනේ. එතකොට ඒකෙන් risk එකක් තියෙනවනේ. ඒ risk එකෙන් කොහොමද එයා protect වෙන්නේ? එයා ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒකට එයා කොහොමද ඒ risk එක mitigate කරන්නේ? අන්න ඒක තමයි සාමාන්‍යයෙන් හෙජර් කෙනෙක් බලන්නේ. ගොඩක් වෙලාවට ওই හෙජර් strategy එකක් විදිහට ගන්න පුළුවන් මේ අර forward contract වලට යන එක අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් අපි ගමුකෝ කියන්නේ ඔයා ට්‍රේඩර් කෙනෙක්. ඒ කියන්නේ ඔයා නිකන් ඔයා ඉම්පෝර්ටර් කෙනෙක් කියලා ගත්තොත් එතකොට ඔයා ඉම්පෝර්ට් කරන්නේ හිතමු මාස 3කට පස්සේ ඔයාගේ ඕඩර් එක එන්නේ මාස 3කට පස්සේ. එතකොට ඔයා කියන්නේ ඩොලර්ස් වලින් එතකොට ඒක ගෙවන්න ඕනේ. එතකොට ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාට පුළුවන් අද බැංකුවට ගිහිල්ලා ඒ ගාණ අද ගෙවන්න පුළුවන්. එතකොට අද තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක යටතේ තමයි ඔයා ගෙවන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඕක ෆියුචර් ඩොලර් වලින් ගෙවන්න. ඒ කියන්නේ ඔයා අද රුපියල් එක ගෙවනවා. හැබැයි ඒක අර ෆියුචර් එක්ස්චේන්ජ් රේට් එකක් යටතේ තමයි ගෙවන්නේ.
එතකොට ඔයා එහෙම දෙයක් කරොත් ඔයාගෙන් try කරන්නේ ඒ තියෙන risk එක අඩු කරගන්න. දැන් ඔයා අද තියෙන වටිනාකමට පොරොන්දු වෙලා ওই ගානේ ගෙවද්දී දැන් මාස 3කට පස්සේ ওই ටික එද්දී exchange rate එක change වෙනවනේ. එතකොට ඔයාට තියෙන risk එකක්. සමහරවිට අද පොරොන්දු ගන්නට වඩා වැඩි ගාණක් ඔයාට ගෙවන්න වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ risk එකක් mitigate කරන්න ඔයාට hedger කෙනෙක් විදිහට අර කිව්වා වගේ future agreement එකකට යන්න පුළුවන්. එතකොට ඒක hedging strategy එකක්. ඕකම exporter කෙනෙක් විදිහටත් ගන්න පුළුවන්. මොකද exporter කෙනෙක් විදිහට ගත්තත් ඔයාලා නෝ ඒ කියන්නේ අර exchange rate එක change වෙනවා. එතකොට අර රුපියලගේ අර ප්‍රමාණය ඒ දේවල් එක්ක ඔයාට ඒකත් mitigate කරන්න forward rate එකකට යන්න පුළුවන්. ඒක එතරම් කියනවා sometimes hedger also can be paid. hedgersලා fail වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම මට මේකෙන් අලාභයක් වෙයි එහෙම කියලා future contract එකකට යන්න පුළුවන්. හැබැයි එතනත් සමහරලාට අලාභයක් වෙන්න පුළුවන්. මේක risk mitigating strategy එකක් විතරයි ඉතින්. එතන කියලා තියෙන සමහරලාට hedgersලාත් fail වෙනවා කියලා. ඉතින් ඒ කට්ටිය තමයි participants ලා. ඇහෙන් මොකද? කවුද 82.64? sorry mic off කරන්න මතනවා. හරි එතකොට participants ලා ඒකේ අවුලක් නැහැ නේ. ඔයගොල්ලන්ට අවුලක් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න. ඊළඟ slide එකට යනකම් ඉන්න එපා. හරි. ඊට පස්සේ ඊළඟ එකේ තියෙන දැන් මෙතනත් කියනවා foreign exchange rate is the price of one currency quoted in terms of another currency. අපි අපේ රටේ තියෙන විනිමය ඒ කියන්නේ මුදල් ඒකකය තව රටක currency එකකින් ප්‍රකාශ කරන එක quote කරන එක තමයි වෙන්නේ. ඒතර ඔය quoted කියද්දී direct quote එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි indirect quote එකක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් direct quote එකක් කියලා කියන්නේ දැන් අපි හිතමු අපි කියනවා ඩොලර් එකක් සමානයි රුපියල් 180යි කියලා. එතකොට එහෙම ගත්තොත් ඒක direct quote එකක්. හැබැයි අපි කිව්වොත් කියන්නේ අර රුපියලක් සමානයි ඩොලර් 0.826 ඔය වගේ ගාණක් කිව්වොත් ඒක එන්නේ indirect quote එකකට. ඒ කියන්නේ direct quote එකක් කියලා කියන්නේ අපි හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ වෙන රටක මුදල් ඒකකයක්. ඒ මුදල් ඒකකය ගන්න අපි අපේ ඩොමස්ටික් කරන්සි වලින් කියන අපේ රටේ මුදල් ඒකක වලින් කොච්චර ප්‍රමාණයක් ඒකට ගෙවන්න ඕනද කියන එක. ඒක තමයි direct quote කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ওই direct quote වලට use කරන්නේ එක්ක ඩොලර් නැත්නම් British pound, euro ඒ වගේ තමයි direct quote වලදී කියන්නේ. දැන් නැත්නම් අපි අපේ රටේ නැත්නම් වෙන රටක මොකක් හරි වෙන රටක් අපි ජර්මනි හරි කොහේ හරි ගත්තා කියමුකෝ. ඒතර ඒ රටේ තියෙන ඒගොල්ලන්ගේ ඩොමස්ටික් කරන්සි එක සමානයි කියලා යූරෝ මොකක් හරි එහෙම කරන්සි එකකින් ප්‍රකාශ කරොත් ඒක තමයි indirect quote කියලා කියන්නේ. ඒ දෙක තමයි එතකොට එතන තියෙන direct quote කියන එකයි indirect quote කියන එකයි. ඒක හරි. එහෙම තමයි direct quote indirect quote ඒක අවුලක් නෑනේ. අවුලක් තියද? direct quote indirect quote ඊට පස්සේ මේ මුල් හතර මුලින් කිව්ව හතරයි direct quote indirect quote. direct quote එකක් කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න අපි ඩොලර් එකක් සමානයි රුපියල් 180යි කියලා කිව්වොත් ඒක කියන්නේ direct quote එකක් වගේ. indirect quote එකක් වොතින් අපි අපේ domestic currency එක තමයි මුලට දාන්නේ. ඊට පස්සේ cross rate එක cross rate එක කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි අතන direct quote indirect quote වලදී අපි ඒ කියන්නේ directly කියන්නේ මෙහෙම ඒ කියන්නේ ප්‍රකාශ කරනවානේ ඩොලර් එකක් ගන්න අපි අපේ ශ්‍රී ලංකන් රුපීස් වලින් කොච්චර ගෙවන්න ඕනද? ඒක එතකොට අපි ඒක directly කියනවා. cross rate එකක් කියලා කියන්නේ cross rate is an exchange rate between the currencies of two countries that are not quoted against each other. ඒ කියන්නේ අර එක රටක currency එකකින් අනිත් රටේ දේ එකපාරම ප්‍රකාශ කරන්නේ නැහැ but are quoted against one common currency. අපි example එකක් විදිහට ගත්තොත් example එකකින් එක කිව්වොත් මෙහෙමයි. අපි කියනවා ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකන් රුපියල් 170යි කියලා කියනවා. ඒ වගේම තමයි ඩොලර් එකක් සමානයි ඉන්දියන් රුපීස් 120යි කියලා කියනවා. එතකොට දැන් අපි එතනදී ওই කියන ශ්‍රී ලංකන් රුපී කියන කරන්සි එකයි ඒ වගේම ඉන්දියන් රුපී කියන කරන්සි එකයි. ඒ රටවල් දෙකක කරන්සි දෙකක්. එතකොට මේ දෙකම අපි ප්‍රකාශ කරේ කොමන් කරන්සි එකකට සාපේක්ෂව. කියන්නේ කොමන් කරන්සි එක වෙන්නේ මෙතනදී ඩොලර්. හැබැයි අපි
කොයි වෙලාවකවත් කිව්වේ නැහැ. ඒ කියන්නේ ඉන්පි එකකුයි ශ්‍රී ලංකන් රුපීස් ඒ කියන්නේ ඉන්දියන් රුපිය එකක් ගන්න ශ්‍රී ලංකන් රුපීස් කොච්චර දෙන්න ඕනද කියන එක තමයි cross rate කියලා කියන්නේ. ඒකට මෙතන මේ කියලා තියෙන exchange rate between the currencies of two countries that are not quoted against each other. ඒ currency දෙක එකිනෙකට සාපේක්ෂව කියන්නේ නැහැ. හැබැයි මේ දෙකම quote කරලා තියෙන්නේ common currency එකකට. ඒ කියන්නේ අර ඩොලර් එකට සාපේක්ෂව කොච්චරද කියලා තියෙනවා. එතකොට cross rate එකේදී හොයන්න ඕන. ඒ කියන්නේ ඉන්දියන් රුපිය එකකුයි ශ්‍රී ලංකන් රුපිය එකකුයි. ඒ අගය තමයි cross rate එකේදී හොයන්න තියෙන්නේ. එතකොට මේ අර ගානක් දීලා හදන විදිහ කියලා තියෙනවා. ඒක තමයි cross rate එකෙන් කියන්නේ. හරිනේ. ඊට පස්සේ තියෙන spot exchange rate කියන එක. Spot exchange rate is the rate at which a currency can be cross rate එකෙන් අර හොයන එක වෙන්නේ. කියන්නේ දැන් මෙතන ගානක් කියලා තියන්නේ support German Deutschmark is selling for dollar and the buying rate for the French franc. ඒ කියන්නේ මෙහෙම අපිට කියන්නේ දැන් කියලා ඒකෙන් වෙන්නේ මේකයි. ඒ කියන්නේ දැන් අර අපිට කෙලින්ම දීලා නැහැ ශ්‍රී ලංකන් රුපිය එකක් ගන්න කොච්චර ඉන්දියන් රුපීස් ඕනද නැත්නම් ඉන්දියන් රුපිය එකක් ගන්න කොච්චර ශ්‍රී ලංකන් රුපීස් ඕනද කියලා අපිට කෙලින්ම දීලා නැහැ. ඒ කියන්නේ අර ඒක ඩිරෙක්ට්ලි කෝට් කරලා නැහැ. හැබැයි අපිට ඒක දීලා තියෙනවා කොමන් කරන්සි එකකට. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් මෙච්චර ඕන ඩොලර් එකක් ගන්න. ඒ වගේම ඉන්දියන් රුපීස් මෙච්චර ඕන ඩොලර් එකක් ගන්න. එතකොට අපිට දැන් ඉන්දියන් රුපීස් මෙච්චර ප්‍රමාණයක් ගන්න කොච්චර ශ්‍රී ලංකන් රුපීස් ඕනද කියලා අහුවොත් එතකොට ක්‍රොස් රේට් එක වගේ තමයි ඕන වෙන්නේ. ගාණක් හදලා තියෙනවා මේ ගාණ හදලා ගාණ මෙන්න මෙහෙම තමයි හදලා දෙන්නේ. මම හදලා නෑ ගාණ. මම අදහස විතරයි කිව්වේ මේ හරිද ඒක තේරුණාද ක්‍රොස් රේට් කියන එක වෙන්නේ මොකද්ද කියලා? හරි ඊට පස්සේ spot exchange rate කියන එක spot exchange rate කියලා කියන්නේ ඒක නිකන් හරි immediate market එක වගේ කියන්නේ on the spot වගේ දැනට තියෙන rate එක තමයි ඒ කියලා අදහස් කරන්නේ spot exchange rate is the rate at which a currency can be bought or sold for immediate delivery which is within 2 business days at the day of trade. ඒ කියන්නේ මෙහෙම දැන් ඔයා අද මොකක් හරි exchange rate transaction එකක් කරවොත් එක්ක විකුණනවා නැත්නම් මිලදී ගන්න මොකක් හරි කරවොත් දැනට තියෙන exchange rate එක තියෙනවනේ ඒක තමයි spot exchange rate එක කියලා කියන්නේ. කොයි දවස් දෙකක් වගේ ඇතුළතදී තියෙන දැන් ඔයා ට්‍රාන්සැක්ෂන් එක කරලා දවස් දෙකක් විතර යනකම් තියෙන රේට් එක වගේ නෑ. දැනට තියෙන රේට් එක තමයි සාමාන්‍යයෙන් ස්පොට් එක්ස්චේන්ජ් රේට් කියලා කියන්නේ. මොකද ඔක වෙනස් වෙනවා. අර අපි ෆියුචර් රේට් එකකට ගියාම දැන් තව මාස 6ක් විතර ගියාම තියෙන ওই රේට් එක නෙමෙයිනේ. ඒක තමයි ස්පොට් එක්ස්චේන්ජ් රේට් කියන්නේ. දැනට තියෙන රේට් එක සාමාන්‍යයෙන් ඔයා දැනට මොකක් හරි කරන්සි ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එක්කෝ මිලදී ගත්තොත් නැත්නම් විකුණුවොත් ඒ දැනට තියෙන රේට් එක තමයි ස්පොට් එක්ස්චේන්ජ් රේට් කියලා කියන්නේ. එතකොට bid ask spread කියලා කියන්නේ අපි අර bit rate එකයි ask rate එකයි තියෙනනේ currency එක. අන්න ඒ දෙක අතර තියෙන වෙනස තමයි මේ ඔතනයි bit ask spread කියලා කියන්නේ. bit ask spread කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් bid price එක කියලා කියන්නේ දැන් ඔයා කවුරු හරි ඩීලර් කෙනෙක් නම් ඔයාට මොන හරි currency ගන්න ඕන ඩොලර් 10ක් 15ක් අපි හිතමුකෝ ඔයාට ගන්න ඕන කියලා. එතකොට ඔයා ඒ වෙනුවෙන් ගෙවන්න කැමති වටිනාකම ශ්‍රී ලංකා රුපීස් නම් ඔයා කොච්චර ගෙවන්න කැමතිද? ඒ කියන්නේ ඔයා ගෙවන්න කැමති රේට් එක තියෙනනේ. අන්න ඒක වගේ තමයි bid price එක කියලා කියන්නේ. ask price එක කියලා කියන්නේ දැන් ඔයා හිතන ඔයා ඩීලර් කෙනෙක් විදිහට ඔක ගන්නවනේ මේවා විකුණනවා කියලා. ඒ කරන්සි ටික ඔයා විකුණනවා. එතකොට ඒ විකුණද්දි ඔයාගේ රේට් එක නැත්නම් ඔයාගේ ප්‍රයිස් එක තියෙනවනේ ඒ වෙනුවෙන්. අන්න ඒක තමයි ask price එක කියලා කියන්නේ. එතකොට ඔය bid price එකයි ask price එකේ අතර තියෙන වෙනස තමයි bid ask spread කියලා කියන්නේ. හරි දැන් අපි මෙතන කිව්වනේ spot exchange rate එක. ඒ කියන්නේ දැනට ඔයා මොකක් හරි කරන්සි එක සෝල්ඩ් කරනවා නම් නැත්නම් මිලදී ගන්නවා නම් එතනදී සාමාන්‍යයෙන් තියෙන රේට් එක තමයි spot exchange rate කියලා කියන්නේ. ඒතර දැන් මෙතන ඊළඟ ස්ලයිඩ් එකේ
තියෙනවා forward exchange rate. ඒ කියන්නේ forward exchange rate කියන්නේ දැනට තියෙන price එක, කියන්නේ දැනට තියෙන rate එක නෙමෙයි. ඉස්සරහදී තියෙන rate එකක් ගැන තමයි මෙතන forward exchange rate කියලා කියන්නේ. කියන්නේ ඔයා ගිහින් බැංකුවට කියනවා මට මාස 6කට පස්සේ තමයි මේ ඩොලර් ප්‍රමාණය ඕන වෙන්නේ. එහෙම කියලා ඔයා future agreement එකකට එළඹෙනවා. එතකොට තියෙන rate එක මාස 6කට පස්සේ තියෙන rate එක තමයි forward exchange rate කියලා කියන්නේ. එහෙනම් the forward exchange rate is the rate that is currently paid for the delivery of a currency at some future date. අනාගතයේදී දවසක තමයි ඔයාලට මේ ඩොලර් ටික ඕන වෙන්නේ. ඒ වෙනුවෙන් අද ඔයා රුපියල් ප්‍රමාණයක් ගෙවනවා. ගෙවද්දි වගේ රේට් එක තමයි forward exchange rate කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අද නෙමෙයි හැබැයි future delivery එකක් වෙන්න එතකොට. එතකොට forward rate එක ඇවිල්ලා ප්‍රීමියම් එකක් වෙන්නත් පුළුවන්, ඩිස්කවුන්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයා අද තියෙන spot rate එක ඇවිල්ලා ඩොලර් එකක් සමාන 184යි. ඩොලර් එකක් සමාන රුපියල් 184 තමයි තියෙන spot rate එක. එතකොට මාස 6කට පස්සේ තියෙන forward rate එක. කියන්නේ මාස 6කට පස්සේ rate එක වෙනස්. දැන් අද තියෙන්නේ ඩොලර් එකක් 184යි. මාස 6කට පස්සේ තියෙන්නේ ඩොලර් එකක් සමානයි 185යි. ප්‍රීමියම් එකක්. අපි දන්න සාමාන්‍ය ප්‍රීමියම් කියන්නේ අර වැඩිනේ. ඒතර මාස 6කට පස්සේ රේට් එක වැඩි වෙලා. එතකොට ප්‍රීමියම් එක. ඕකම අපි ගත්තොත් දැන් අද තියෙන ඩොලර් එකක් සමාන 184යි. ඒක තමයි ස්පොට් රේට් එක. හැබැයි මාස 6ක් ගියාට පස්සේ ඕක යාගේ අඩු වෙලා. ඒ කියන්නේ ඩොලර් එකක් සමාන 183යි. එහෙම වුණොත් එතන තියෙන ඩිස්කවුන්ට් එක. අර ඒ වගේ ඔයාලට ගෙවන්න වෙන්නේ අඩු වටිනාකමක් එතකොට. ඒක තමයි ෆෝවර්ඩ් රේට් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මට තේරුනේ අහපු එක. නෑ අපි අද රුපියල් දෙනවා. අපි අද දීලා එන අගයක් තමයි අපි ගන්න එහෙම. රේට් එක තමයි වෙනස් වෙන්නේ. මම මේ ෆෝමියුලාස් වලින් එන ඒවා එම හදලා නෑ. ඒ කියන්නේ නෙගටිව් පොසිටිව් කියන්නේ අර ප්‍රීමියම් ඩිස්කවුන්ට් කියන්නේ අර විදිහට මේකේ අර ඉන්ඩිරෙක්ට් එක හැබැයි දීලා නෑනේ. එහෙමනම් මම දන්නේ නෑ හරියටම නෙගටිව් ආවොත් කොහොමද පොසිටිව් ආවොත් කොහොමද කියලා. ඒ කියන්නේ දැන් අද ඔයා රුපියල් 184ක් නම් ගෙවන්නේ ඩොලර් එකට. තව මාස 6ක් ගිහින් ඔයා වැඩියෙන් ගෙවනවා. එතකොට ඒක ප්‍රීමියම් වගේ. එහෙම එකක් කිව්වේ එතන. ඔව්. ඒක තමයි එතන කියන්නේ. අනිත් සූත්‍ර නම් නෑනේ. ඩිරෙක්ට් කෝට් එකට විතරයි දීලා තියෙන්නේ. ස්පොට් රේට් එක දැන් අපි ෆෝවර්ඩ් ප්‍රීමියම් එකක් මෙතන දීලා තියෙන්නේ නෑ ප්‍රීමියම් නේ ඩිස්කවුන්ට් හරි. එතකොට ස්පොට් රේට් එක දෙනවා 184 කියලා. එතකොට ෆෝවර්ඩ් රේට් එක අපි ගමුකෝ මේකේ ප්‍රීමියම් එක ප්‍රීමියම් කියලා. එතකොට ප්‍රීමියම් එකක් කියලා ගත්තොත් ඉතින් 185යි. ඊට පස්සේ ආපහු ස්පොට් රේට් එක යට දාන 184යි කියලා. එහෙම සූත්‍රයට දාලා හදන්න තියෙන්නේ. ඒ විදිහට තමයි ගන්න ඕන forward exchange rate එක. ඊට පස්සේ තියෙන්නේ efficient forex market කියන එක. මේ efficient forex market ගත්තොත් ඒක සාමාන්‍යයෙන් කියන්නේ අර ඇත්තට තියෙන දෙයක් නෙමෙයි. ඇත්තට මෙහෙම efficient forex market එකක් නැහැ. ඒක reality එකට විරුද්ධයි. හැබැයි අපි සාමාන්‍යයෙන් කියන්නේ assume කරනවා මෙහෙම efficient forex market එකක් තියෙනවා කියලා. කියන්නේ එහෙම තිබ්බොත් ඒ කියන්නේ තියෙන exchange rates තියෙනවනේ.
අන්න හරි. අර අපි ඉස්සෙල්ලත් කිව්වේ හෙජින් පර්පස් එකට තමයි ගොඩක් මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් වලට යන්නේ කියලා. එතකොට තමයි ෆෝවර්ඩ් එක්ස්චේන්ජ් රේට් එක යූස් කරන්නේ. මේක මේ හැමෝටම දැම්ම නම් හරි. හෙජර් පර්පස් එකට යන්නේ ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ දැන් ඔන්න efficient forex market ගත්තාම ඇත්තට එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ එහෙම foreign exchange market එකේ එහෙම හොඳටම efficient කියලා නැහැ. හැබැයි අපි ඒක නිකන් assume කරොත් මෙහෙම efficient forex market එක තියෙනවා කියලා එහෙම දෙයක් තිබ්බොතින් ඒ කියන්නේ ඒක හරියම efficient. එතනදී වෙන්නේ exchange rate ඇවිල්ලා හරිම කෝපරේට් ඉන්ෆර්මේෂන් එක කියන්නේ තියෙන ඉන්ෆර්මේෂන් එක වෙනස් වෙනවා. ඒක ක්වික්ලි ඇඩැප්ට් වෙන්න පුළුවන්. එහෙම අලුත් ඉන්ෆර්මේෂන් එක චේන්ජ් වෙනවා. අර එහෙම ගොඩක් efficient තත්ත්වෙ තියෙනවා. හැබැයි ඔක සාමාන්‍යයෙන් ඇත්තටම නැහැ. එහෙම efficient forex market එකක් තියෙනවා නම් ඒකේ ස්වභාවය තමයි මෙහෙම new available information එක change වෙනවා, adapt වෙනවා අන්න එහෙම දෙයක්. එතකොට සාමාන්‍යයෙන් එහෙම efficient forex market එකක් තියෙනවා නම් ඔහොම ඔය කියන්නේ hedgersලා, arbitrators ලා, speculators ලා ඇත්තටම නැහැ. ඒ කියන්නේ එහෙම options නැහැ. මොකද market එක හොඳටම efficient තියෙනවනේ. තියෙන information එක change වෙනවා. ඔහොම එහෙම කාටවත් වාසියක් ගන්න chance එකකුත් නැහැ එහෙම බැලුවොතින්. ඊට පස්සේ අපි ගත්තොත් efficient forex market එකක් ගත්තාම equilibrium එකක් තියෙනවා. efficient forex market එකක් ගත්තාම මේ කියන්නේ interest rates, ඒ වගේම තමයි inflation rates, ඒ වගේම exchange rates ඒවා ඇවිල්ලා equilibrium relationship එකක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ efficient forex market කියන එක ඒ කියන්නේ ඇත්තට තියෙන දෙයක් නෙමෙයි නිකන් concept එකක් විතරක් වගේ. ඇත්තට මෙහෙම දෙයක් දකින්න නැහැ. ඉන්ෆර්මේෂන් තියෙනවා. ඉන්ෆර්මේෂන් තියෙනවා. තියෙන ඉන්ෆර්මේෂන් එක foreign exchange market එකත් ඒ කියන්නේ අර ඒක හරියට කෝපරේට් වෙනස් වෙනවා. ගතිය තියෙනවා. සාමාන්‍යයෙන් ඇත්තටම එහෙම නෑනේ. ඊට පස්සේ තියෙනවා ඉන්ටර්නැෂනල් පැරිටි රිලේෂන්ෂිප් කියලා. මෙතන තියෙන්නේ 4ක්. ඉන්ටරෙස්ට් රේට් පැරිටි එක තියෙනවා, පර්චේසින් පවර් පැරිටි එක තියෙනවා, ෆෝර්වර්ඩ් රේට්ස් ඇන්ඩ් ෆියුචර් ස්පොට්ස් රේට් පැරිටි තියෙනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් පිෂර් ඉෆෙක්ට් එක තියෙනවා. එතකොට මේ 4 කිව්වොතින් ඉන්ටරෙස්ට් රේට් මෙහෙම දෙයක්. ඒ කියන්නේ අර මේ විස්තරේ තියෙනෙත් මේ සූත්‍රය වගේ කියලා තියෙන ටිකම තමයි. ඉන්ටරෙස්ට් රේට් පැරිටි එකේදී කියන්නේ අපි ගත්තොත් රටවල් දෙකක තියෙන ඉන්ටරෙස්ට් රේට් ඩිෆරන්සස් තියෙනවනේ. ඒ ඉන්ටරෙස්ට් ඩිෆරන්සස් සමාන වෙනවලු ඒ රටවල් දෙක අතර තියෙන එක්ස්චේන්ජ් රේට් ඩිෆරන්සස් වලට. ඒක තමයි උතන කියලා තියෙන්නේ. States that the exchange rate of two countries will be affected by their interest rate differentials in other words. ඒ කියන්නේ අපි ගත්තොත් අනිවාර්යෙන් එක්ස්චේන්ජ් රේට් එකට බලපානවලු රටවල් අතර තියෙන ඉන්ටරෙස්ට් රේට් වල වෙනස්කම්. ඒ කියන්නේ රටවල් දෙකේ ඉන්ටරෙස්ට් රේට් වෙනස් වුණොත් ඒවැ ඩිෆරන්සස් තිබ්බොත් එක්ස්චේන්ජ් රේට් වලටත් ඒක බලපානවා. ඒක තමයි උතන ওই විස්තරෙත් කියලා තින්නේ. ඒතර සාමාන්‍යයෙන් ඉන්ටරෙස්ට් රේට් පැරිටි එක හොයන්නේ කියන්නේ ඉන්ටරෙස්ට් රේට් පැරිටි එකේදී වෙන්නේ ඒක රටවල් දෙක අතර තියෙන ඉන්ටරෙස්ට් ඩිෆරන්සස් සමාන වෙනවා එක්ස්චේන්ජ් රේට් ඩිෆරන්සස් වලට. ඒක තමයි උතන කියලා තියෙන්නේ ඉන්ටරෙස්ට් රේට් පැරිටි එක කියලා. මම විස්තරය සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. ඊට පස්සේ පර්චේසින් පවර් පැරිටි එකේදී අපි ගන්නේ දැන් පර්චේසින් පවර් ගාම අපිට මතක් වෙන්නේ ඉන්ෆ්ලේෂන් කියන එකනේ. පර්චේසින් පවර් පැරිටි එකේදී කියන්නේ රටවල් දෙකක් ගත්තාම ඒ රටවල් දෙකේ තියෙන මේ තියෙන්නේ exchange states that the exchange rate between the currencies the ratio between the prices of good in these countries prices කියලා කියන්නේ එතන inflation rate එක ගැන තමයි කියලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ exchange rate එක දැන් අතනදි කිව්වනේ දැන් පළවෙනි එක කිව්වේ interest rate parity එකනේ. එතනදී අපි කිව්වා අපේ ඉන්ටරෙස්ට් රේට් වෙනස් වෙද්දී එක්ස්චේන්ජ් රේට් උත් වෙනස් වෙනවා කියලා. මෙතනදී ඒ වගේ තමයි කියන්නේ අපේ ඉන්ෆ්ලේෂන් නැත්නම් prices of goods අනුව අපේ එක්ස්චේන්ජ් රේට් එක ටිකක් චේන්ජ් වෙනවා නැත්නම් ඒක ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. ඒක තමයි උතන කියන්නේ. එතකොට එතනදී කියලා කියන්නේ මෙතන කියන්නේ එතකොට ඉන්ෆ්ලේෂන් ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් රේට් ඩිෆරන්සස් සමාන වෙනවලු කරන්ට් ස්පොට් රේට් and expected spot rate differences. කරන්ට් ස්පොට් රේට් කියන්නේ දැනට තියෙන ස්පොට් රේට් එක. ඊට පස්සේ අපි එක්ස්පෙක්ට් කරනවානේ එක්ස්පෙක්ටඩ් ස්පොට් රේට් එකක් අන්නේ දෙක අතර වෙනස්කමක් තියෙනවා. ඒතර ඒවයි වෙනස්කම් වලට තමයි මේක සමාන වෙනවා. ඒ කියන්නේ මේ සූත්‍ර දීලා තියෙනවා ඒව නම් හැදුවේ මුකුත් කරේ නෑ මං. ඊපස්සේ එක්සැම්පල් එකකුත් තියෙනවා. ඒක නම් මේක බලන් හදන්න වගේ තියෙන්නේ.
ගණන් එන්නේ නැහැ කිව්ව මිඩ් එකටනේ. කැල්කියුලේෂන් එන්නේ නැහැ කියලා කිව්වා ඒත් දන්නේ නැහැ. ඊට පස්සේ යන expectation theory of forward rate. ඒකෙදි කියන්නේ සාමාන්‍යයෙන් the expectation theory of forward exchange rate states that the forward rate provide the best and unbiased forecast of the expected future spot rate. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු forward rate එක තියෙනවා. දැන් අපි අද agreement එකට එළඹිලා අපි කියනවානේ මාස 6කින් පස්සේ අපිට එන්නේ මේ ගාන කියලා. අර ඒ වගේ forward rate එකක් ගත්තාම ඒක තමයි best and unbiased forecast එක අපේ expected future spot rate එකේ. ඒතර ඒකෙදි කියන්නේ සාමාන්‍යයෙන් මේ මෙතන තියෙන විස්තරේ තමයි මෙතන මේ equal එහෙම කියලා තියෙන විස්තරේ තමයි මෙතන ආපහු සූත්‍රයෙන් දාලා තියෙන්නේ. එතකොට expectation theory of forward rate කියලා කියන්නේ forward and current spot rate differential සමාන වෙනවලු expected and current spot rate differential වලට. ඒක තමයි උතන තියෙන්නේ. එතකොට මෙතන F කියලා කියන්නේ foreign කියලා එක, කියන්නේ foreign country. එතකොට D කියලා කියන්නේ domestic country. එහෙම තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට තමයි expectation theory of forward rates කියන එක තියෙන්නේ. ඊට පස්සේ international pressure effect ඔය pressure effect එක සාමාන්‍යයෙන් කතා කරන්නේ අර nominal interest rates ඒව ගැනනේ. ඒතර international pressure effect එකේදී කියන්නේ differential must equal the expected inflation rate differential in two countries. මොකද අර අපි real interest rate එකයි nominal interest rate ඔය real nominal කොහේ ගියත් inflation කතාව තියෙනවා. එතකොට international pressure effect එකෙන් කියන්නේ රටවල් දෙකක ওই nominal interest rate differences සමාන වෙනවලු ඒ රටවල වල expected inflation rate differences වලට. ඒක නම් මතක තියාගන්න ලේසි. nominal interest වල වෙනස සමාන වෙනවා expected inflation rate differences වලට. ඒක තමයි international pressure effect එකේදී වෙන්නේ. එතකොට interest rate parity එක, purchasing power parity එක, ඒ වගේම තුන්වෙනි එක forward rate and future spot rates parity. ඊට පස්සේ international pressure effect. එතකොට interest rate parity වල අපි කිව්වා ওই රටවල් දෙකේ අතර තියෙන ඒ කියන්නේ අර interest rate change වුණොතින් ඒකෙන් ලොකු බලපෑමක් වෙනවා exchange rates වලට. එහෙනම් මෙතන සූත්‍රයේදී කියන්නේ අපි interest rate differences සමාන වෙනවා exchange rate differences වලට. ඊට පස්සේ purchasing power කිව්වහම purchasing power කියද්දි මතක් වෙනවා ඉතින් අර inflation කියන එක. එහෙනම් inflation rate වල differences සමාන වෙන්න ඕන. මෙතන මේ current spot rate and expected spot rate වලට. ඊට පස්සේ expectation theory of forward rate වලදී කියන්නේ අර අපේ අර forward rate එක තියෙනනේ forward rate එකෙන් තමයි හොඳ best and unbiased forecast එකක් දෙන්නේ අපි expect කරන spot rate එකට. ඒතර එතනක් තියෙනවා forward and current spot rate එකේ අතර වෙනස. ඒක සමාන වෙනවා අපේ expected and current spot rate differences වලට. ඊට පස්සේ Fisher effect එක. Fisher effect එකෙන් කිව්වා කතා කරන්නේ nominal ඒ concept එක ගැන. එහෙනම් අපේ nominal interest rate differences සමාන වෙන්න ඕන අනිවාර්යයෙන්ම expected වලට. ඒක තමයි international Fisher effect එකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා foreign exchange risk. foreign exchange risk කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අර ඉස්සෙල්ලත් කියවනේ foreign exchange market එකේ මෙතන rate එක අර එකම විදිහට fixed rate එකක් නෙමෙයි. හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. foreign currency rate එක change වෙනවා. එතකොට ওই change වෙද්දී නැත්නම් ඒකේ variation වෙද්දී risk එකක් තියෙනවා. ඕක හැමදාම ඒ කියන්නේ fixed rate එකක් වුණා නම් මේ කියන්නේ exchange rate එක fixed risk එකක් නැහැ නේද? වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා import කෙනෙක් export කෙනෙක් කාට වුණත් exchange rate එක වෙනස් වුණාම එයාට එක්කෝ foreign exchange loss එකක් සිද්ධ වෙන්න පුළුවන් නැත්නම් gain එකක් වෙන්න පුළුවන් නේ. ඒ වගේ එක එක risk තියෙනවා. ඒතර ඔය තියෙන risk තුනක් තමයි දීලා තියෙන මෙතන transaction exposure, economic exposure, ඒ වගේම translation exposure කියලා. එතකොට දැන් ඔන්න දීලා තියෙනවා transaction exposure කියන එක. transaction exposure කියන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ involves the possible exchange loss or gain on existing foreign currency denominated transactions. ඒ කියන්නේ ඔය දැනටමත් මොකක් හරි foreign currency transaction එකකට involve වෙලා තියෙන්නේ. හරිද? ඒතර දැනටමත් මොකක් හරි foreign currency transaction එකකට involve වෙලා තියෙනවා නම්
ඔයි කියන exchange rate එකේ change නොතින් එක්ක ඔයාට loss එකක් ඇති වෙන්න පුළුවන් නැත්නම් ඔයාට gain එකක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි transaction exposure කියලා කියන්නේ. example එකක් විදිහට ඔයා machine එකක් ගන්න කොහේ හරි පිට රටකින් ඩොලර් දීලා machine එකක් ඩොලර් 1000කට machine එකක් ගන්න පොරොන්දු වෙනවා. agreement එකකට කියන්නේ යන්නේ පිටුමක ජනවාරි 1 වෙනිදා කියලා මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා. හැබැයි කොවිඩ් හරි මොකක් හරි දෙයක් නිසා ඔයාට ওই මැෂින් එක පේ කරන්න බැරි වෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකට එළඹුණු කාලෙදි. ඊට පස්සේ ආ මාස 6කට විතර පස්සේ ඔබට සල්ලි ගෙවද්දී දැන් එක්ස්චේන්ජ් රේට් අනිවාර්යයෙන් වෙනස් වෙනවානේ. එතකොට ඔයාට අර ඩොලර් කියන්නේ 1000 නෙමෙයි ඔයාට ගෙවන්න ඕනේ 1700ක්. එතකොට ඔයාට වැඩියෙන් ගෙවන්න වෙනනේ. එතකොට ඔයාට එක්ස්චේන්ජ් ලොස් එක. අන්න ඒක තමයි transaction exposure කියලා කියන්නේ. ඔයා දැනටමත් ඔයාගේ අර existing මොකක් හරි foreign currency එකක් සම්බන්ධයෙන් ඔයා ඒ කියන්නේ ඉන්වෝල්ව් වෙලා ඉඳිද්දී exchange rate එක වෙනස් වුනහම ඔයාට exchange loss එකක් ඇති වෙන්න පුළුවන්. يعني possible exchange loss එකක්. එහෙම නැත්නම් gain එකක්. එතකොට එතන risk එකක් තියෙන්නේ. ඊට පස්සේ economic exposure කියලා කියන්නේ අතන economic exposure වලටම තමයි මෙතන මේ operating exposure කියලාත් කියන්නේ. economic exposure or operating exposure. එතනදි කියන්නේ refers to the change in the value of the firm caused by the unexpected changes in the exchange rate. ඒ කියන්නේ මෙහෙමයි. economic exposure කියලා කියන්නේ දැන් අපි මෙතන කියන exchange rate එක වෙනස් වෙද්දී අපි දැනට අපේ existing transaction එකක අපි ඉඳිද්දී එතකොට මොකක් හරි අපිට loss එකක් නැත්නම් gain එකක් වෙන්න පුළුවන්. ඒක තමයි transaction කියලා කියන්නේ. transaction exposure. economic exposure කියලා කියන්නේ මේ කියන foreign exchange rate change වෙනවනේ. ඔය foreign exchange වෙද්දී අපේ ඒ කියන්නේ අර overall value එකක් තියෙනනේ firm එකේ cash flow වල overall value of the cash flow. ඒ කියන්නේ firm එකේ තියෙන overall value of the cash flow change වෙනවා ඔය කියන foreign exchange rate change වෙද්දී. ඒ කියන්නේ foreign exchange rate උනහම ඒකේ බලපෑමෙන් අපේ තියෙන firm එකේ value එක කියන්නේ firm එකේ cash flow value එක change වෙනවා. ඒක තමයි economic exposure නැත්නම් operating exposure කියලා කියන්නේ. මේ තියෙන්නේ operating exposure or the long term cash flow exposure. ඊට පස්සේ translation exposure කියලා කියන්නේ translation loss එකක් කියලා කියන්නේ a firm is exposed to economic exposure කියන එකද? ඒ කියන්නේ මෙහෙමයි දැන් අර ෆර්ම් එකක cash flow sensitive ලු අපේ exchange rate movements වලට exchange rate උඩ කියන්නේ අඩු වැඩි වෙද්දී ඒකත් එක්ක අපේ එතකොට ඉතින් අපේ අර සම්පූර්ණ overall value එකත් වෙනස් වෙනවා කියලා කියන්නේ. එතකොට risk එකක් නේ එකම විදිහට තියෙන්නේ නැහැ. වෙන විදිහ නම් හරියටම මම කියන්න දන්නේ නැහැ. එහෙම කොහොමද වෙන්නේ කියන එක. ඒක තමයි economic exposure කියලා කියන්නේ. ඊට පස්සේ translation exposure කියලා කියන්නේ අර translation exposure කියන එක අර ගොඩක් වෙලාවට එන්නේ දැන් අපි අර ගත්තොත් MNC වගේ multinational companies ගත්තොත් ඒගොල්ලෝගේ අර ගොඩක් branches තියෙනවනේ ඉන්දියාවේ. ශ්‍රී ලංකාවේ හැමතැනම වගේ තියෙනවා. එතකොට අර ඒගොල්ලෝ හද එක එක කට්ටිය කියන්නේ අර එක එක branches වලින් ඒගොල්ලෝගේ financial statements හදලා දෙනවා. ඊට පස්සේ අන්තිමේට ඒගොල්ලෝ අර consolidate කරන එක වගේ නෙවෙයි. එතකොට ඒ කාල සීමාව ඇතුළතදී ඒගොල්ලෝ financial statements හදද්දි නැත්නම් ඒගොල්ලන්ගේ මේ කියන විදිහට ඔය assets and liabilities ඒවා translate කරද්දි එතකොටත් ඔය කියන මේ foreign exchange rates බලපානවලු. foreign exchange rates වල changes එතකොටත් බලපානවලු. ඒ කියන්නේ ඔය කියන financial statements හදද්දි. ඒක තමයි translation loss එකක් නැත්නම් translation exposure නැත්නම් අපි ඒකටම කියන accounting exposure කියලා. මෙතන transaction exposure, billing exposure or operating exposure මෙතන translation exposure නැත්නම් අපිට accounting exposure කියලාත් කියන්න පාරයි. කියන්නේ අර ඒගොල්ලන්ගේ accounting හදද්දී ඒකටත් බලපානවා මේ කියන foreign exchange rate වෙනස් වුනහම. ඒ කියන්නේ ඒගොල්ලෝ එක එක branches වලින් accounting හදලා නේවන්නේ. එතකොට අන්තිමට ඒගොල්ලෝ consolidate කරද්දී ඔය කියන exchange rate change වුනහම ඒකට බලපාන. ඒ වගේ එකක් තමයි translation loss කියලා කියන්නේ. නැත්නම් accounting exposure කියලා කියන්නේ. එතකොට එච්චරයි. මේ ගණන් ඒවා මම හැදුවේ නෑ. මටත් ඒ එච්චර තේරෙන්නේ නෑ. අනිත් එක මේ ගණන් එන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ ගණන් හදන්න. තේරුණා කරපු දේ මොකක් හරි නිකන් තේරුන්නේ නෑ වගේ නම් වේගෙ වැඩි වුණා වගේ නම් ඇහුනේ නෑ වගේ නම් අහන්න. ඔව් එච්චරයි. ඕනනම් අන්තිමේට කියන්න පුළුවන් දැන් අපි අර risk ගැන කතා කරානේ translation risk එක, transaction risk එක, ඒ වගේම accounting කියන අර මේ
ට්‍රාන්ස්ලේෂන් එක ට්‍රාන්සැක්ෂන් රිස්ක් එක. විතර ඕවා අපිට ඕන අර මිටිගේට් කරන්න ෆියුචර්ස්, හෙජින්, ඔප්ෂන්, බැක් ටු බැක් ලෝන්ස් ඒ වගේ ඔප්ෂන් වලට යන්න පුළුවන්. අන්තිම ටික ආයෙ චුට්ටක් කියන්නේ රිස්ක් තුනද? රිස්ක් තුන විස්තර කරන්න කියලාද කියන්නේ? නෑ ඒව මම මෙතන අර මේ කියන ට්‍රාන්සැක්ෂන් එක්ස්පෝෂර් ඉකොනොමික් එක්ස්පෝෂර් ට්‍රාන්ස්ලේෂන් ලොස් ඒවටත් මේ නිකන් අර උදාහරණ වගේ කිව්වේ මේ අපිට අර මැක්‍රෝ වල එක්ස්චේන්ජ් රේට් කරද්දි කියලා දුන්නනේ ඒකෙන් තමයි කිව්වේ මට මේ ටික හරියට කිව්වට එච්චර අයිඩියා එකක් ආවේ නෑ ඒ නෝට් එකෙන් තමයි මම කිව්වේ ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ